අයිබන් සුබ දැසරක් වාසනාවන්ත දැසරක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත් වෙනි ආරම්භ කරන්න. මේ දිනවල ප්‍රමුඛව සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙන කාරණාවක් තමයි තෙල් අර්බුදයක් ඒද තෙල් හිඟවේද අවශ්‍යතාවයන් වෙනුවෙන් තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය නොවී තියෙද කියන කාරණය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. එක් පැත්තකින් තෙල් සංස්ථාවේ ණය අර්බුදය අනෙක් පැත්තෙන් තෙල් සංචිත ප්‍රමාණය රටට අවශ්‍ය කරන විදිහට ගබඩා කර ගැනීමට හැකියාවක් නොලැබීම අනෙක් පැත්තෙන් දීර්ඝකාලීනව තෙල් සංස්ථාව අනෙකුත් ආයතන වලට තෙල් ලබා දෙමින් ඒ ආයතන තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන ණයබරතාවය අධික වීම කියන මේ සියලු කාරණාත් එක්ක රටේ ඩොලර් අර්බුදය ප්‍රමුඛව බලපාමින් මේ වෙලාවේ බරපතල සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනවා. ඊට දවසේදී තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන් නැත්නම් අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා කොහොම නමුත් මහ බැංකුව අධිපතිවරයාද සඳහන් කරලා තිබුණා. එහෙම අවස්ථාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් තෙල් අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කළමනාකරණය කරගනිමින් මේ කටයුත්ත ඉදිරියට අරගෙන යනවා කියලා තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කරලා තිබෙන්නේ. කොහොම නමුත් තෙල් සංස්ථාව කොහොම තැනකද ඉන්නේ මේ වෙලාවේ කංජ තෙල් නීතිගත සංස්ථාවේ අර්බුද උත්සන්න වෙලා තියෙන. කවුරු කොහොම මොනවා කිව්වත් සභාපතිවරයාට පුළුවන් අභ්‍යන්තරයේ තියෙන කාරණාව සහ මහජනතාව දැනුවත් කළ යුතුම කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒ නිසා අපි එතුමන්ට ආරාධනා කළා බොහොම ගෞරවයෙන් කංජ තෙල් නීතිගත සංස්ථාවේ කරු සභාපතිතුමා සුමිත් විජේසිංහ මහත්මයා ඉතාමත් ආදරෙන් ආයුබෝවන් සුබදසන් කියලා ඔබතුමා පිළිගන්නවා. මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වුණ ආයතනයක් සහ සාකච්ඡාවලට සහභාගී වන නිලධාරියෙක් සුමිත් විජේසිංහ මහත්තයා. දැන් කාලාන්තරයක් තිස්සේ අපි දැක්ක ඔබතුමාලගේ ආයතනයේ වෘත්තීය සමිති සඳහන් කරනවා තව දවස් 12කට තියෙන තෙල් තව දවස් 14කට තියෙන තෙල් එතනින් පස්සේ අනිවාර්යයෙන්ම හිඟයක් ඇති වෙයි කියලා මිනිස්සුත් ගිහලා පෝලිම් වල හිටියා. අනෙක් පැත්තෙන් රටේ ඩොලර් අර්බුදයත් එක්ක මේ තත්ත්වය උත්සන්න වෙයි කියලා එක කොහොම නමුත් කංජ තෙල් නීතිගත සංස්ථාවට පීඩනයක් තියෙනවා. මේ පීඩනේ දරා ගන්න පුළුවන් උපරිම තැනද කංජ තෙල් නීතිගත සංස්ථාව ඉන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය තැනකද ඉන්නේ. අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සලට අපේ ඔබ ආයතනයෙන් අපේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අපි ඔබ අහපු ප්‍රශ්නයට අපි හැරලා බැලුවොත් පසුගිය වසර 10ක පමණ කාලය ගත්තොත් ලංකාවේ ලෝකේ වැඩිම තෙල් මිල වාර්තා කරන්නේ මේ කාල සීමාවේ. උදාහරණයක් ගත්තොත් 2016 අවුරුද්දේ ගත්තොත් සාමාන්‍යයෙන් බැරලයක මිල තිබුණේ පෙට්‍රල් ගත්තොත් ඩොලර් 53ක්. අද ඒක ඩොලර් 91ක් දක්වා වැඩිලා තියෙනවා. 16, 17, 18 වර්ෂයේ 77ක් වගේ මුදලක් ඇවිත් තිබුණා. දැන් 2021 අවුරුද්ද වෙනකොට මේක සාමාන්‍යයෙන් අද 21 දෙසැම්බර් මාසෙ වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් 95ක් දක්වා වැඩි වෙලා. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේක අසාමාන්‍ය තත්ත්වයක්. එතකොට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි වීමෙන් පවතින අවස්ථාවකදී අපි ගත්තොත් ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණයත් අතිවිශාලයි. උදාහරණයක් ගත්තොත් ජනවාරි මාසයට අපි ගණන් හදලා තියෙනවා ඩොලර් මිලියන 450ක්. ඩොලර් මිලියන 450ක් අපිට ජනවාරි මාසයේ ඉන්ධන සඳහා ආනයනය සඳහා අවශ්‍ය වෙනවා. කොහොම වුණත් අපි මේ සම්බන්ධයෙන් අපි හැරලා බැලුවොත් පසුගිය වසරක් පුරා 2021 වසරත් සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් ඩොලර් කළමනාකරණය කිරීමේ විශාල ප්‍රයත්නයක් මේ ආයතන එකතු වෙලා දරුවා. විශේෂයෙන්ම කංජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය අපි කංජ තෙල් නීතිගත සංස්ථාව, ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව, ඊළඟට අපේ බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විශේෂයෙන්ම මහ බැංකුව මේ ආයතන සියල්ල එකතු වෙලා ඒ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ලබා දීලා තියෙනවා. ඒක කනිජ තෙල් සංස්ථාව හැටියට නෙවෙයි අපි කියන්න වෙනවා ඒක ලබා දෙන්නේ රටක් හැටියට. පසුගිය 2021 අවුරුද්දේ ඔබ දන්නවා 2020 දී අපේ මේ රට කොවිඩ් වදුරට මුහුණ දුන්නට පස්සේ රජයේ ප්‍රධාන ප්‍රමුඛත්වය ලබා දුන්නේ මුලින්ම කොවිඩ් වසංගතය දුරු කිරීමට ඒකට අවශ්‍ය කරන වෛද්‍ය අවශ්‍ය බෙහෙත් වර්ග ආනයනය කිරීම සඳහා මෙඩිසින් සඳහා. කොහොම වුණත් දෙවෙනි අවස්ථාව අපිට දීලා තිබුණේ බලශක්තිය. අවශ්‍ය විදුලි බලශක්තිය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කරන්න. ඒතකොට 2021 අවුරුද්ද අපි ගත කළ අවසන් කළ තියෙනවා අමාරු වර්ෂයක්. හැබැයි ඒ අවුරුද්ද අපි කළමනාකරණය කරා.
අපි දන්නවා 2022 දැන් ජනවාරි මාසය වෙලා තියෙන්නේ. මම මුලින් කිව්වාගේ අපිට ජනවාරි මාසයට අවශ්‍යයි ඩොලර් මිලියන 450ක්, පෙබරවාරි මාසයට ඩොලර් මිලියන 390ක්, ඒ වගේ මාර්තු මාසයට 350ක්. දැන් මේ වැඩිම මිලේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසෙ විතර වෙනකොට පොඩ්ඩක් මිලත් පහළට යයි කියලා. එතකොට ජනවාරි මාසයේ තියෙන අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පෙබරවාරි මාසෙ. පෙබරවාරි මාසයේ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ නැහැ මාර්තු මාසෙ. ඒ වගේ කළමනාකරණයක් අපිට කරගන්න දැන් ඔබතුමාලා හරි අපි ඩොලර් සංචිත අවශ්‍ය විදිහට කළමනාකරණය කරගෙන රටට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය ගේන්න දැන් ඔබතුමාලා යම් ආකාරයක මැදිහත් වීමක් සිද්ධ වෙමින් තියෙනවානේ. දැන් මේ වෙනකොට සඳහන් වෙනවා අද වෙනකම් විතරයි තෙල් තියෙන්නේ කියලා. සමහරවිට හෙට වෙනකොට අර්බුදයක් ඇති වෙයි කියලා. තෙල් සංස්ථාවේ තෙල් සංචිත ප්‍රමාණය තියෙන්නේ තව දවස් කිහිපයකටද එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් අපි සාමාන්‍යයෙන් පවත්වාගෙන යන ක්‍රමවේදය අනුව තෙල් ගබඩා කරගෙන තියනවාද? අපි පසුගිය වසර ගණනාවක් තිස්සේ ගත්තොත් අපක බැලුවොත් අපේ රටට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමට ගබඩා පහසුකම් සංවර්ධනය කරලා තියෙන්නේ යම් කිසි ප්‍රමාණයකට. සාමාන්‍යයෙන් ඩීසල්, පෙට්‍රල් කියන ප්‍රධාන වශයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් ගබඩා කරන්න අපිට ගබඩා පහසුකම් තියෙන්නේ මාසෙ දවස් 25ක් 28ක් වගේ ප්‍රමාණයකට. ඒක තමයි අපේ උපරිම කැප් ධාරිතාවය. උපරිම ධාරිතාවයත් අපි ඉන්ධන අඩු වෙන හැටියට ගබඩාවල පහසුකම් ඇති වෙන ආකාරයට තමයි ඉන්ධන ආනයනය කිරීම සැලසුම් කරන්නේ. ඒ අනුව අපි සාමාන්‍යයෙන් ඉන්ධන ආනයනය කරලා රටේ අවශ්‍යතාවයට අවශ්‍ය ඉන්ධන ගබඩා කරගෙන තබා ගත්තා. හැබැයි පසුගිය අපි මම ඔබට කිව්වේ එකයි පසුගිය දෙසැම්බර් මාසය ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි එක වගේම ඉතා වේගයෙන් ඉහළ ගියපු කාලයක් තිබුණේ. එතකොට ඒ සඳහා වැය කරන්න ඕන විදේශ විනිමයත් වැඩි. ගබඩා කරන්න පුළුවන් අපි හිතුවා ජනවාරි මාසයේ දෙසැම්බර් මාසයට වඩා අඩු වෙයි කියලා. එතකොට ඒ අනුව බලද්දී අපි අවම තොග ප්‍රමාණයක් පවත්වාගෙන යන්න. ඒක මට හිතෙන්නේ අපි රටේ සාමාන්‍ය ජනතාවට විවිධ මොන ආකාරයේ ප්‍රකාශන කරත් අපි දන්නවා පහුගිය ඔබ කිව්වා වගේ අවස්ථා ගන්නකදී ඉන්ධන හිඟයක් ඇති වෙයි කියලා දේශපාලන පක්ෂ කිව්වා, කෘත්‍ය සමිති නායකයින් කියන කොටසක් කිව්වා. ඇත්තටම විපක්ෂයේ වෘත්තීය සමිතියක් නියෝජනය කරන්නේ ඔහු ඇත්තට විශ්‍රාම ගිය සේවකෙක්. ඔහු විසින් ප්‍රකාශ කරා. හැබැයි අවස්ථා පහක් පසුගිය ඔක්තෝබර් මාසයේ කාලේ ඉඳලා ගත්තොත් අවස්ථා පහක් කිව්වා ජනතාව 4 වතාවක්ම පොලිමේ හිටියා, ඉන්ධන ලබා ගත්තා. හැබැයි කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් මේ දක්වා ඇතුනේ නැහැ. අපි ඒක බලන්න ඕනේ. දැන් පුජ්‍යලෙක් කිව්වට යම්කිසි පුජ්‍යලෙක් කියනවා ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියලා. අපේ සාමාන්‍ය ජනතාවක් ගිහිල්ලා ඉන්ධන පොලිමේද ගහනවා. හැබැයි ඊළඟ දවසේ බලනකොට අර සෙඩ් එකේ වෙනදා ඉන්න ප්‍රමාණෙත් නැහැ. මොකද තෙල් අරගෙන ගිහිල්ලා ඉවරයි. කොපමණ තෙල් ඔවුන් හිඟයක් එනවයි කියලා කිව්වත් ඉන්ධන ඔවුන්ට ලබාගෙන තියාගන්න පුළුවන් යම්කිසි සීමිත ප්‍රමාණයක් තියෙන. ඉතින් ඒක එහෙම ලබා ගත්තයි කියන එක සංස්ථාවට ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අත් වශයෙන්ම ජනතාව හැටියට විශාල පීඩාවකට පත් වුණා. දැන් සභාපතිතුමා දැන් ඔබතුමාලා දවස් 28කට 26කට සංචිත තියාගන්න පුළුවන් මේ වෙලාව වෙනකොට කංච තෙල් ටික සංස්ථා කොච්චර දින ප්‍රමාණයකට තෙල් සංචිත තියෙනවද? මම කියන්නේ අපිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපේ ගබඩාවල තියෙනවා. ඒක දින සමහර අවස්ථාවල දින 15ක් 16ක් දක්වා අඩු වෙනවා. සමහර අවස්ථාවල දින 9ක් 10ක් දක්වා අඩු වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් අපි ඊට වඩා විශාල ප්‍රමාණයක් අඩු වෙන දෙන්නේ නැහැ. අපි කොහොමුණත් ඉන්ධන ආනයන සැලැස්මක් තියෙනවා. අපි ජනවාරි මාසයට සාමාන්‍යයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටන් 90000ක් අවශ්‍යයි කියලා අපි තීන්දුව කළා. ඒ 90000 ආනයනය කරන සැලැස්මක්. ඔය සංචිත ප්‍රමාණය අඩු වීම පිටිපස්සේ යලි සාකච්ඡාවක් ඇති වුණා. සැපයුම් කරුවන්ගෙන් නිවැරදි ආකාරයට සැපයුම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඔබතුමාලට ගෙවීම් සිද්ධ කරන්න තියෙන අපහසුතාවයත් එක්ක සමහරවිට ණය සීමාවන් පුළුල් වීමත් එක්ක එතන අර්බුදයක් තියෙනවද? අපි දැන් අපේ සැපියුම් කරුවන් එක්ක කනිතෙල් නීතික සංස්ථාව දීර්ඝකාලීන සම්බන්ධයක් තියෙන ආයතන. සමහර අවස්ථාවක අපි ණයවර ලිපියක් විවෘත කරන්න දිනයක් හෝ දෙකක් නිවාඩු දවස්වල වගේ ප්‍රශ්න එනවා අපිට. ඒම ප්‍රමාදයක් වුණත් ඒ සැපියුම් කරුවන් කනිතෙල් නීතික සංස්ථාව හා මේ රට ගැන තියෙන විශ්වාසයත් එක්ක ඔවුන් ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රථම අදාළ දිනේ ඔවුන්ගේ තෙල් ගබඩාවල තෙල් පටවන වරායන් වලින් නැත්නම් ඒ ස්ථාන වලින් තෙල් නැව්ගත කරලා නැව නැගෙන එනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් ඒක තියෙන්නේ ආයතන දෙක අතර තියෙන ව්‍යාපාරික සම්බන්ධතාවය. දිනක් පහ වුණත් ඔවුන් ඒ කාර්යය කරා. දැන් ඔබතුමාලත් එක්ක ගෙවිසුම්ගත වෙලා ඉන්න සහ ටෙන්ඩර් අරගෙන තියෙන ආයතන
ඔබතුමාලගේ සැලසුමත් එක්ක රෝඩ් මැප් එකක් තියෙනවානේ. ඔබතුමාලා තව මාසයක් ආනට සැලස්ම ආයන සැලස්මක් තියෙනවානේ. එතකොට ඒ අනුව ඔබතුමාලා කොච්චර කාලයකට ඔවුන් සමගින් බද්ධ වෙලා ඔබතුමාලගේ ආනයන ඉලක්කයන් දීලා තියෙනවද? අපි කන්තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය කරන්න සාමාන්‍යයෙන් අපි කරන්නේ ප්‍රසිද්ධ ටෙන්ඩර් පත් කැඳවීමක්. ඒ ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ අපි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දිගු කාල ටෙන්ඩර්, ටර්ම් ටෙන්ඩරයක් කියලා කියනවා. දිගු කාල ටෙන්ඩරයක්. ඒක සාමාන්‍යයෙන් මාස 6කට, මාස 9කට වගේ අවශ්‍ය ඉන්ධන තමයි අපි සඳහා ආනයනය සඳහා තමයි අපි ටෙන්ඩර් කැඳවන්නේ. ඒක ටර්ම් ටෙන්ඩරයක්. හැබැයි අපි සාමාන්‍ය මාස 6කට විතර අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා ගිවිසුමක් ගත වුණාට පස්සේ ඒක මාස 5කින් වගේ කාලයකින් අවසන් වෙන්න පුළුවන්. ඒ මොනත් අපි අපේ ටර්ම් ටෙන්ඩරේ තියෙන නැත්නම් අර දිගු කාලින ටෙන්ඩරය තියෙද්දි ඒක තියෙන අතරේ අපි සමහර අවස්ථාවල ස්පොට් ටෙන්ඩර්ස් එහෙම නැත්නම් තනි ටෙන්ඩර් කැඳවීමකුත් සිදු කරනවා. අපි බොහෝ වෙලාවට තනි ටෙන්ඩර් කැඳවීම පහුගිය කාලයක් පුරා තනි ටෙන්ඩර් කැඳවීමේදී නැත්නම් ස්පොට් ටෙන්ඩර්ස් වලදී මේ වැඩි මුදල් ගෙවීමක් තිබුණා කියලා චෝදනාවක් මම දන්නේ පහුගිය කාලේ. ඒ කියන්නේ අපේ පාලන කාලේ තුන ඊට කලින් තිබුණා. නමුත් පහුගිය කාලේ ඇතුළේ අපි ගත්තොත් ඒ තනි ටෙන්ඩර් වලින් අපිට සාමාන්‍යයෙන් ටර්ම් ටෙන්ඩර් වලට වැඩිය අඩු මිලදල් අපි හම්බෙලා තියෙන්නේ. එහෙම ක්‍රමයකුත් අපි ළඟ තියෙනවා. ඔය දැනට ඔබතුමාලට තිබුණු අර්බුදය තමයි 20 21 වර්ෂයේදී ඔබතුමා ඔය කියන මාස 6ක හෝ දීර්ඝකාලීන ටෙන්ඩර් කැඳවීම මත ඔබතුමාලට ගිවිසුම් ගත වෙලා තිබුණු ආයතන ඔබතුමාලා ඩයිවර් ලිපි නොකලත් විශ්වාසය මත ඔබතුමාලා තෙල් ටික ලබා දුන්නා. හැබැයි 20 22 වර්ෂයේදී අලුතින් ටෙන්ඩර් ගත වෙන්න ඕනේ. ස්පොට් ටෙන්ඩර් කැඳවන්න ඕනේ. ලංකාවේ තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක, කංජ තෙල් ඉදිරිගත සංස්ථාවේ තියෙන මූල්‍ය ගැටලුවත් එක්ක යම් අපහැදිලිතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ටෙන්ඩර් කැඳෙව්වට ටෙන්ඩර් ඉදිරිපත් කරන්න ආයතන නැහැයි කියන චෝදනාවක් තිබුණා. පහුගිය කාලේ වෘත්තීය සමිතිය කිව්වනේ. ඔබතුමාලට එහෙම අර්බුදයක් තියෙනවද? නෑ. අපි ඒක තමයි ප්‍රශ්නය. අපි සමග සාමාන්‍යයෙන් සැපයුම් කරුවන් 30ක වගේ ප්‍රමාණයක් කන්තෙල් සංස්ථාවත් සමග ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ ඉන්න පිරිසෙන් අත්‍යවශ්‍යයෙන්ම සාමාන්‍ය ටෙන්ඩර් එකකට ක්‍රියාශීලීව සහභාගී වෙන්නේ ඇක්ටිව්ලි පාටිසිපේට් වෙන්නේ සාමාන්‍යයෙන් ටෙන්ඩර් සැපයුම් කරුවන් 3 දෙනෙක් 4 දෙනෙක්. සමහර ටෙන්ඩර් සඳහා 4 දෙනෙක් 5 දෙනෙක් සම්බන්ධ වෙනවා. සමහර ඒවා සඳහා දෙන්නෙක් 3 දෙනෙක් සහභාගී වෙනවා. ඒ එක අවස්ථාවේ අඩු වෙමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ දිනවල ලෝක වෙළඳ පොලේ තියෙන ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ටෙන්ඩරයක් සඳහා සහභාගී වෙනකොට අවශ්‍ය දිගු කාලීන ටෙන්ඩර් සඳහා සහභාගී වෙනකොට ඔවුන් විසින් සපයා ගන්න ඕන ඩොලර් ප්‍රමාණය අති විශාලයි. අපි මුලින් කැඳවුවම මාස 6ක වගේ ණය කාලයකට අපි ගන්නවා. ඊට පස්සේ දින 90කට ණයට ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරා. ඒක දින 30කට වගේ අඩු කරා. ඉතින් ඒ වගේ අඩු වෙවි ගින් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ටෙන්ඩරේ හැටියට අපි ක්‍රූඩ් අපි අවශ්‍ය බොරතෙල් ආනයනය කරනකොට බොරතෙල් සඳහා සහභාගී වෙන සැපයුම් කරුවන් ඉන්නේ කීප දෙනෙක්. මොකද ඒක විශාල ටෙන්ඩරයක්, විශාල මුදලක්. එක ක්‍රූඩ් නැවක් ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 60ක විතර ප්‍රමාණයක් ඕනේ. එතකොට ඒක ටිකක් විශාල ටෙන්ඩරයක්. ඒකට සහභාගී වුණු ප්‍රමාණය අඩු වුණා. ඒ වගේම සාමාන්‍ය අනිත් ටෙන්ඩර් වලට නම් සහභාගීත්වයක් තිබුණා. මෑත කාලෙත් අපිට එහෙම බරපතල ප්‍රශ්නයක් මතුවලා නැහැ. සැපයුම් කරන අඩු වැඩි වශයෙන් සහභාගී මේක සාමාන්‍ය ව්‍යාපාරයේ ස්වභාවය අනුව සිදුවන කාරණයක් මිසක නැතුව වෙනත් ප්‍රශ්නයක් නොවන බව තමයි මට කියන්න තියෙන්නේ. දැන් සභාපතිතුමා දැන් ඔබතුමාලා කොහොම හරි මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගෙන ඔබතුමාලා රට අවශ්‍ය කරන තෙල් ආනයනය කරන්න ඔබතුමාලා ලොකු මහන්සියක් ගන්නවා, ලොකු උත්සාහයක් ගන්නවා. ඇමතිවරයාත් ඒ පිළිබඳව වන කොන්දේසි විරහිත පෙනී සිටීමක් කරනවා. එතුමාත් ඒ පිළිබඳව වන යම් නිශ්චයන් අනුව යම් නිගමනයන් අනුව අර මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව සෙටින්ස් වෙනස් කර අවශ්‍යතා පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒ අතර රටේ බලශක්ති අර්බුදයේ මේ වර්තමාන කාල සීමාව තුළ ගෑස් ගැටලුවත් එනකොට අනෙක් පැත්තෙන් විදුලිය උත්පාදනය කිරීම වෙන දහරතාව වර්ධනය කරන්න උනා. මිනිස්සු ගෑස් ලිපෙන් උයන දේවල් සමහර විදුලි බලය ප්‍රයෝගී කරගෙන උයන් උනා. එතනදී කංජ තෙල් නීතිගත සංස්ථාවට උනා අමතරව බලශක්ති උත්පාදනය වෙන කංජ තෙල් නීතිගත සංස්ථාවේ තියෙන තෙල් සංචිත විදුලි බල පන්තියට මුදාහරින්න. මේ වෙලාවේ යම් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාට බැහැයි කියන කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. සල්ලි ගෙවි නැත්නම් අපි තෙල් දෙන්නේ නැහැ කියලා කංජ තෙල් නීතිගත සංස්ථාවට. කංජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල පන්තියට තෙල් දෙන එකේ උපරිම තැනද මේ වෙලාවේ ඉන්නේ. කියන්නේ මෙතනින් එහාට ණයට දෙන්න බැරි තැනකද ඉන්නේ නැත්නම් ඔබතුමාලා මේ වෙනකොට අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙනවද මෙතනින් එහාට විදුලි බල උත්පාදනයට කංජ තෙල් නීතිගත සංස්ථාව තෙල් දෙන්නේ නැහැ කියලා? ඒ කාරණාව අපි සාකච්ඡාව මේ මුදල් අපිට ආපෝ ගෙවන්න කියන ඉල්ලීම පටන් ගන්නේ දැනට මාස 6කට විතර කලින්. අපි 2021
අගෝස්තු සැප්තැම්බර් මාසෙ විතර වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 85ක් 86ක වගේ ණයක් තිබුණා. අද ඒ මුදල ඩොලර් මිලියන 91ක් 95ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 91යි මේ මාසය ආරම්භ වෙනකොට දැන් 95ක් වගේ ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. අපි මූලිකව සාකච්ඡා ආරම්භ කරේ විදුලි බල මණ්ඩලය සමග අපි විසින් අපේ කණිතෙල් විදුලි සංස්ථාව විසින් සපයන ලද ඉන්ධන සඳහා ඒ ගෙවිය යුතු මුදල් ආපහු ගෙවන්න කියන ඉල්ලීම තමයි අපේ තිබුණේ. මොකද කණිතෙල් විදුලි සංස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ අලාභයක් වාර්තා කරන ආයතනයක්. අපි මෑත 2020 විතරයි පොඩි ලාභයක් ලැබුවේ. හැබැයි අපි දීර්ඝ කාලයක් තිස්සේ අලාභයක් ලබන ආයතනයක්. විශේෂයෙන්ම අපි කණිතෙල් ආනයනය කළා විදුලි බල මණ්ඩලයට පසුගිය වසර පුරා දුන්නේ ආනයන මිලට වඩා අඩු මුදලකට. මොකද එහෙම එකගත්වයක් තිබුණා. මිල වැඩි කිරීමක් සිද්ධ කරේ නැහැ. ඒ නිසා අපිට දෙන්න සිද්ධ වුණේ ආනයන කරපු මුදලට වඩා අඩු මුදලකට. එතකොට ඒ අනුව ඔවුන් විසින් කණිතෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබුණා බිලියන 91ක්. අපි සාකච්ඡා ආරම්භ කරේ මේ මුදල් ගෙවන්න කියලා. අපි මේ මුදල් අපිට දෙන්න ඔබට ඉදිරියට ඉඳන් අවශ්‍ය නම් ඒ මුදල් අපිට ගෙවන්න අපි ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම සිදු කරගෙන යන්නම් කියලා. නමුත් මාස ගණනක් තිස්සේ අපි උත්සාහ දරුවත් විදුලි බල මණ්ඩලයට ඒ ගෙවීමට අපහසු වුණා. විශේෂයෙන් මම දැක්කා මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරනකොට උන්ට බිලියන 44ක් මේ ශේත්‍රයේ පාරිභෝගිකයන්ගෙන් එකතු කරගන්න තියෙනවා කියලා. ඉතින් එතන තියෙන පාරිභෝගිකයන් නොදෙන්නව නෙවෙයි උන් සමහරවිට කාර්යක්ෂම නැහැ එකතු කරගන්න. දැන් මගේ ගෙදර ලයිට් බිල ගෙවුවේ නැත්නම් මට SMS 10ක් විතර එනවා. මම ගෙවන්න ඕන නැත්නම් විදුලි විසන්ධි කිරීමක් කරනවා. එතකොට එතන තියෙන අර්බුදයේ අනිත් පැත්තේ මහජනතාවට දාන එක සාධාරණ නැහැ. මම පාරිභෝගිකය කියන එක අදහස් කරේ සාමාන්‍ය පාරිභෝගිකයා විතරක් නෙවෙයි. අපි කර්මාන්තකරුවා වෙන්න පුළුවන් මේ. ඒ සියලු දෙනාම ගෙවනවානේ සභාපති. මම ඒක සම්බන්ධව මම අදහස් කරන්නේ. නමුත් අපි මම පහුගිය දවස්වල සාකච්ඡා කරන අවස්ථාවේදී අපි කිව්වේ උන්ටත් මුදල් ප්‍රමාණය එකතු වෙන තියෙනවා. කොහොම වුණත් විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡාව ආරම්භ කරේ ඒ තත්ත්වේ. අද ජනවාරි මාසෙ වෙනකොට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ වෙනස්. අපි දෙසැම්බර් මාසයේදී සාකච්ඡා කරා විදුලි බල අමාත්‍යාංශයත් එක්ක විදුලි බල අමාත්‍යාංශය 2021 දෙසැම්බර් මාසය දක්වා ඇත්ත වශයෙන්ම ජල විදුලිය තමයි වැඩි 50% 60ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙම ලබා ගත්තාම 50%ක් 60ක්ම ලබා ගත්තාම ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ දැවිතෙල් හෝ ඉන්ධන තාප බලාගාර සඳහා ඒක ලබා ගන්න. ඒවා තාමත් අඩු ප්‍රමාණයක් තමයි ඔවුන් ලබා ගත්තේ. එතකොට ඊට අමතරව ඔවුන් බලාපොරොත්තු වුණා ජනවාරි මාසය තුලත් ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක වන නිසාත් අනෙකුත් ඒවා ලබා ගත්තම ඔවුන්ට ඒ තරම් අවශ්‍ය වෙන්නේ දැවිතෙල් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක විශාල ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඩීසල් අවශ්‍යයි කියලා උන් ගණන් හදලා තිබුණේ නැහැ. කොහොම වුණත් සිද්ධ වුණේ හදිසි තත්ත්වයක්. හදිසි තත්ත්වය තමයි නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වුණා. එක 300 මෙගාවොට් 300. ඒ අනුව ඔවුන්ට සිදු වුණා දැවිතෙල් භාවිතා කරන්න. දැවිතෙල් ඇත්ත වශයෙන්ම දැවිතෙල් අවශ්‍යයි කියලා අපි මේක සාකච්ඡා කළා. අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කළා. එකඟ වුණා 22 වෙනිදා දක්වා දැවිතෙල් අවශ්‍ය දැවිතෙල් ලබා දෙන්න. ඊට අමතරව පෙබරවාරි මාසයේ ඉඳලා දැවිතෙල් අවශ්‍යයි කියලා අග ටෙන්ඩරයක් ඇඳෙව්වා. ඒ ටෙන්ඩරය අපි ලබා දෙන්න කටයුතු කරනවා. විදුලි බල මණ්ඩලයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ දැවිතෙල් ලබා ගන්න පුළුවන්. නමුත් ඩීසල් අපි ගත්තොත් ඩීසල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනවාරි මාසෙත් ලබා දෙන්න. මොකද ඩීසල් අපි සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය ඩීසල් තමයි අපි සැලසුම් කරලා තිබුණේ. ඒ අනුව අපි ඩීසල් මේ නොරොච්චෝලේ බලාගාරයත් එක්ක අවශ්‍ය වුණේ පසුගිය දවස් 3ත් ඊට අමතරව මම පසුගිය දවස්වල අපේ ඇමතුමා සමග සාකච්ඡා කරාම විදුලි බල ඇමතුමාගේ ඉල්ලීමක් තිබුණා. තවත් දවස් කීපයක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් ඒ දවස් කීපය ලබා දෙන්නත් අපි අපේ සැලසුම් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැනට ඔබතුමාට විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන ප්‍රමාණයට තෙල් ටික දෙන්න පුළුවන්ද? අපි ඒකට දීමේ හෝ නොදීමේ ප්‍රශ්නේ නෙවෙයි මෙතන තියෙන්නේ. අපි ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. මොකද අපි හැම ක්ෂේත්‍රයකටම අවශ්‍ය ඉන්ධන අපි එක් මට්ටමින් ගණන් හදලා තියෙනවා. අපිට හදිසි අවස්ථාවක් නිසා මෙට්‍රික් ටොන් 5000ක් දෙන්න 10000ක් දෙන්න වගේ කිව්වොත් දෙන්න බැරි කමක් නැහැ. හැබැයි අපි ළඟ තියෙන තොග ලබා දුන්නාම විදුලි බල මණ්ඩලයට විදුලි බල මණ්ඩලයට ලබා දුන්නා විදුලි බල මණ්ඩලයේ වගකීමක් තියෙනවා. ඒක ඉන්ධන ආනයනය සඳහා මුදල් අපි කියන්නේ. ඒ කියන්නේ ඕන් දිගට දැන් ඔබතුමාලා කියන්නේ බිලියන 91ක් ණයයි. රුපියල් බිලියන 91ක්. රුපියල් බිලියන 91ක් ණය. රුපියල් බිලියන 91ක් ණය වෙනකන් ඔබතුමාලා ඇයි සල්ලි ගන්න නැතුව ඉඳලා තියෙන්නේ? නෑ අපා ඒක සාමාන්‍යයෙන් ආයතනයක් යනකොට දරන්න පුළුවන් ප්‍රමාණයකට 2020 වර්ෂයේ මුල 2020 ජනවාරි පෙබරවාරි මාසවල මාර්තු මාසෙ වෙනකොට
බිලියන 81ක් ණය වෙලා තිබුණා විදුලි බල මණ්ඩලයට. ඔබට මතක ඒක 2019ට කලින් එකතු වෙච්ච ණය. ඒ බිලියන 81න් කොවිඩ් තත්ත්වයත් එක්ක කොවිඩ් ඉන්ධන මිල ලෝක ඉන්ධන පොලේ පාල ගියා. ඒකේ වාසියක් ලැබුණා. ඒ වාසිය අනුව බදු මුදල් අරගෙන විදුලි බල මුදල් අමාත්‍යාංශයේ විදුලි බල මණ්ඩලයට දුන්නා බිලියන 50ක්. එතකොට විදුලි බල මණ්ඩලය විසින් ඒ බිලියන 50 khනිජ තෙල් සංස්ථාවට ආපසු ගෙව්වා. එතකොට බිලියන 50කින් අඩු වුණා. හැබැයි ඊට පස්සේ ඒ 2020 වර්ෂයේ ලොකු විශාල වශයෙන් මිල ඉහළ යාමක් සිද්ධ වුණෙත් නැහැ. ණය වැඩිවීමක් සිද්ධ වුණෙත් නැහැ. 2021 අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසවල මේ 2022 වගේම තමයි මේ මුල සිටම ඉන්ධන මිල 2021 අවුරුද්දේ සම්පූර්ණ ඉහළ යාමක් සිද්ධ වුණේ. ඒ වුණාට ඒ අනුව එකතු වුණු ණය බිලියන 40 ඉඳලා 91 දක්වා ණය ප්‍රමාණයක් එකතු වුණා. ඒක විදුලි බල මණ්ඩලයත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ විදුලිය නිෂ්පාදනය සඳහා ලබා ගන්න. නමුත් ඒව ලබා ගත්තට පස්සේ වෙළඳ පොලේ මිල වැඩි වීම නිසා උන්ගේ ණය ප්‍රමාණය වැඩි වුණා. අපි තව කාරණා ගණනාවක් කතා කරන තේසා මම ඍජු ඔබතුමා ගැන දැනට තියෙන ණයබරතාවයත් එක්ක ඔබතුමාලා ප්‍රතිපත්තිමය තීන්දුවක් හරි අභ්‍යන්තර සාකච්ඡාවක් හරි ඇති වෙලා තියෙනවා. දැන් අද අමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති වෙමින් පවතිනවා. සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා ආයතන දෙක. ඔබතුමාලාගේ පාර්ශවයෙන් මේ වෙලාවේ යෝජනා කරන සූදානම්ෙන් ඉන්නේ ඔබතුමාලා විදුලි බල මණ්ඩලේ ණය ගෙවුවොත් අපි තෙල් දෙන්නම් කියන ප්‍රතිපත්තිය නැත්නම් අවශ්‍යතාවයේ අනුව කළමනාකරණය කර ගැනීමක් වෙනවා. නෑ අපි මේ ප්‍රශ්නය බලන්න මෙහෙමනේ. අපි බලන්න ඕන අපි කන්තේ සංස්ථාව අවශ්‍ය ඉන්ධන ලබා දුන්නේ නැත්නම් විදුලි බල මණ්ඩලය කියන්නේ විදුලිය කපන්න සිද්ධ වෙනවා කියලා. විදුලිය කපනවට ඔබ කැමතිත් නෑ මම කැමතිත් නෑ අපේ දරුවෝ කැමතිත් නෑ. කවුරුත් කැමති නෑ විදුලිය කපනවා. ඉතින් මං කියන්නේ විදුලිය කපනවා කියන වචනේ නෙවෙයි. කොහොමද අපි කළමනාකරණය කරන්න කියලා සාකච්ඡාවක් තමයි අවශ්‍ය වෙන්නේ. විදුලිය සඳහා අවශ්‍ය දැන් අපි සාමාන්‍යයෙන් ඩීසල් දවසකට මෙට්‍රික් ටොන් 5500ක් 6000 අතර ප්‍රමාණයක් අවශ්‍යයි. විදුලි බලය සඳහා පමණක් මෙට්‍රික් ටොන් 2000ක් අවශ්‍යයි. අපි කර්මාන්තවලටත් අපි දාමු 1000 සාමාන්‍යයෙන් දවසක අපේ ගමනාගමන මණ්ඩලයට නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුව නැත්නම් අනෙකුත් ප්‍රවාහනයන් සඳහා අවශ්‍ය වෙන්නේ මේ ප්‍රමාණයෙන් 3/1 වගේ ප්‍රමාණයක්. අනිත් සියලුම දේවල් එකෝ මහා පරිමාණ කර්මාන්තවලට අපි දෙනවා. ඊට අමතරව විදුලිය සඳහා 2000ක් ඩීසල් මෙට්‍රික් ටොන් ඩීසල් අවශ්‍යයි 1800ක් මෙට්‍රික් ටොන්. දැවි තෙල් අවශ්‍යයි කියන්නේ ෆුවල් ඔයිල් ඔය කියන අපි පහුගිය දවස්වල එකඟ වුණු තෙල් වර්ග 2200ක් අවශ්‍යයි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරනවට වඩා සාපේක්ෂව ගත්තම විශාල ඉන්ධන ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලය පාවිච්චි කරනවා. ඔව් දැන් සභාපතිතුමා දැන් රවුලත් ඕන කැදත් ඕන. එක පැත්තකින් ඔවුන් කියනවා ඔබතුමාලා තෙල් දුන්නේ නැත්නම් අපි විදුලි විසන්ධි කරනවා කියලා. ඔබතුමාලා කියනවා නෑ අපි කොහොම හරි දීලා කළමනාකරණය කරගන්න ඕන කියලා. දැන් අවසානයේ ඔබතුමාලා යෝජනා කරන විකල්පය මොකක්ද? ඔබතුමාලා එක තරගදී කියලා තිබුණා එහෙමනම් විදුලි බල මණ්ඩලයේ ණයවර ලිපිය මේ විවෘත කරලා ඔවුන් තමන්ට අවශ්‍ය කරන ඉන්ධන ආනයන කරගන්න කියලා. හැබැයි ඔවුන්ට තියෙන නෛතික රාමුව ඇතුළේ ඒක කරන්න බෑ. කොහොමත් ඔබතුමාලා තමයි ඒක කරලා දෙන්න ඕන. දැන් ඔබතුමාලා යෝජනා කරන ඔවුන්ට ණය දෙන්නත් බැරි නම් ඩොලර් වලින් ගෙවන්නත් බෑ. ශ්‍රී ලංකා එයර්ලයින් විතරයි ඔබතුමාලට ගෙවලා තිබෙන්නේ ඩොලර් වලින්. දැන් ඔවුන් ඒක ගෙවන්න සූදානමකුත් නැත්තම් ඔබතුමාලට තෙල් ටික ගේන්න ඩොලර් අර්බුදයකුත් තියෙනවා නම් ගැටලුකාරී තත්ත්වයක්ත් නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාලා යෝජනා කරන විකල්පය මොකක්ද? ඒක තමයි අපි මේකේ සාකච්ඡා කරන්න ඕන. අපි ආනයනය කරන ඉන්ධන සඳහා දැන් අද ජනවාරි මාසයේ මම එකයි කිව්වේ ඩොලර් මිලියන 450ක් අවශ්‍යයි. මේක අපි ලබා ගන්න ක්‍රමය සාකච්ඡා කරන්න ඕන. අපි එක දිනෙන් දින තමයි සාකච්ඡා කරේ. දැනට මේ දක්වා අපිට කිසිදු ප්‍රශ්නයක් වෙලා නැහැ. විදුලි බල ඇමතුමාත් මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ සම්බන්ධයෙන් අපේ මහ බැංකුව අධිපතිතුමා හම්බුණා. අධිපතිතුමාත් මේකට මැදිහත් වෙලා අවශ්‍ය ආකාරයේ කළමනාකරණයක් සිදු කරනවා. මම හිතන්නේ මේක සාකච්ඡා කිරීම තුළ යම් ආකාරයේ විසඳා ගැනීමක් තමයි අපිට තියෙන්නේ. ඔබතුමාට පේන විසඳුම දැන් සභාපතිවරයා විදිහට කංජතිත්තික සංස්ථාවේ සභාපතිවරයා අපිට පේන විසඳුම කියන්නේ අපිට කොහොමටත් ඉන්ධන ආනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම අවශ්‍යයි. මේ දක්වා මහ බැංකුවත් බැංකු දෙකත් මැදිහත් වෙලා ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියේත් අපි මේ හැමදාම සාකච්ඡා කරමින් කොහොමද රජයේ ප්‍රමුඛත්වයේ දීලා තියෙන බල ශක්තියට ඉතින් ඒක සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබා දීලා තියෙනවා. මේක කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍යයි. හැබැයි අපි විදුලි බල මණ්ඩලය පැත්තෙන් බලන්න මම මේ චෝදනා කරනවා නෙවෙයි. විදුලි බල මණ්ඩලය දැන් සාකච්ඡා කරා
ඉරිගේෂන් දෙපාර්තමේන්තුව දෙක මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමග ජලය ලබාගෙන යම් ප්‍රමාණයකින් කළමනා. මම කියන්නේ ඒක කළමනාකරණය කිව්වේ. එතකොට ඉන්ධන අද ඩීසල් ලීටරයක් රුපියල් 146ක් 48ක් වෙනවා. අපි ආනයනය කරාම ලංකාවට එනකොට ඩීසල් ලීටරයක් රුපියල් 146ත් 148ක් වෙනවා. අපි දෙන්නේ 121ට. රුපියල් 25ක් 26ක් 28ක් අපිට පාඩුයි. අද 28ක් පාඩුයි. එතකොට අපි බලන්න ඕන ඉන්ධන මේ තමයි කළමනාකරණය කියන්නේ. අපි විදුලිය කපනවද කියන එක තීන්දුව විදුලි බල මණ්ඩලය කපනවද කොහොමද කළමනාකරණය කරන්නේ? ඒක කුමන ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ජනතාව දැන් පසුගිය කාලය තුලදීම විදුලිය කපනවා නැත්නම් විදුලිය ලැබෙන්නේ නැහැ කියන සාකච්ඡාව තිබුණ නිසා ඕන් යම් ප්‍රමාණයක් ජනතාවගේ පැත්තෙන් මම කියන්නේ මේ කළමනාකරණය තනියම කරන්න පුළුවන් එකක් නෙවෙයි. විදුලි බල මණ්ඩලය තනියමවත් සංස්ථාවවත් කරන්න බෑ. හැබැයි මේකට විදුලි බල මණ්ඩලය චෝදනාව දාන්න ඔබතුමාලට අපිට තෙල් දෙන්න ඒකින්ද විදුලිය දෙන්න බෑ කියලා. ඒක සරලයිනේ. චෝදනාවක් හැටියට ඒක අපි චෝදනාවක් හැටියට ගන්න. අපි කියන්නේ ඒ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අති විශාලයි. එතකොට මේක සම්බන්ධව සාකච්ඡාවක් කතිකාවතක් ඇති වෙන්න ඕන. ඔබට මතක ඇති මට මතකයි 2014ට කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2011-12 ආණ්ඩුව කාලෙදී මේ වගේ තත්ත්වයන් ආවා. එතුමා ඒ කාලේ තිබුණු විදුලි බල ඇමතුමා ඒ කාලේ හිටපු බලශක්තිය ඇමතුමා මේ සාකච්ඡා කරා. ඒක අනුව උපදෙස් දුන්නා. නිලධාරීන් යෝජනා කරා. අපි අත්ත වශයෙන්ම අපේ ගෙදර තියෙන විදුලි බල්බයක් අඩු කරමු. මං කියන කළමනාකරණය කියන්නේ වෙනස් දෙයක්. අපි ඩීසල් දුන්නොත් ලයිට් දෙන්න. මේක වැසි වැස්සොත් ගග ගලහයි වගේ වැඩක්. එහෙම නෙමෙයි. අපි කියන්න ඕන දැනට තියෙන තත්ත්වය අවබෝධ රටේ තත්ත්වය, ලෝකේ තත්ත්වය. ලෝකේ වෙන කවදාටත් වැඩිය වෙනද ලෝක වෙළඳ පොලේ ඉන්ධන වේගෙන් ඉහළ ගියපු වෙලාවක්. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන කාරණාව ඇතුලේ ඔබතුමාලට යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා සමහන් කරගත යුතු දෙයක්. අනෙක් පාර්ශ්ව විදුලි බල මණ්ඩලයේ ඔවුන් සාධනීය විදිහට තත්ත්වය කළමනාකරණය කරගන්න යුතුයි. ඒකට ඔබතුමාට සහයෝගයක් දෙන්න කියලා ඔබතුමාලා කියන්නේ. දැන් අපිට තියෙන්නේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන අවශ්‍යයි කියලා කිව්වොත් ඉන්ධන ආනයනය කළ දෙන එක තමයි අපි. හැබැයි අපි පසුගිය සැප්තැම්බර් මාසෙ ඉඳලා අපි දැක්කා අපිත් තම අපහසුවෙන් මොකද අපිත් දැන් මේ විදුලි බල මණ්ඩලයෙන් අපිට ලැබෙන තියෙන අය අපෝ ලැබෙන්නේ නැහැ. එතකොට යාලංකා ආයතනයෙන් යම් ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා. ඒක අපිට ලැබුණෙත් නැහැ. මේ වගේ තත්ත්වයන් ඇතුළේ සංස්ථාවේ එකතු වුණු ණය ප්‍රමාණය වැඩි වෙනවා. සංස්ථාව අවසානයෙන් එතකොට බැංකුත් එක්ක අපි ගන්නකොට බැංකුවක් අපි තවත් ණය වෙවි තියෙන ආයතනයකට තවදුරටත් ණය ලබා ගැනීමට අමාරු වෙනවා. එතකොට මේ තත්ත්වය නිසා තමයි කිව්වේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ කියන්නේ ඒක අපි දැන් අපි ඉන්ධන ඩොලර් දීලා ආනයනය කරත් අපි ලබා දෙන්නේ විදුලි බල මණ්ඩල රුපියල් වලට. ඒතකොට රුපියල් එකතු කරලා රුපියල් අපිට හම්බෙලත් නැහැ. ඊළඟට ඩොලර් නොත් එකතු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයටත් වගකීමක් තියෙනවා. මම ඒකයි කිව්වේ. අපි දවසක පරිභෝජනයෙන් 3න් එකක් විදුලි බල මණ්ඩලයට තමයි ලබා දෙන්නේ. ඒක කන්තෙල් සංස්ථාව ආනයනය කරාට ඩොලර් උපයන ආයතනයක් නෙවෙයි. අපිත් රුපියල් වලින් තමයි විකුණන්නේ. අපි පොඩි ප්‍රමාණයක ඩොලර් ප්‍රමාණයක් ඔය නැව් වලට ඉන්ධන සැපයීමෙන් ලබනවා. ගුවන් යානාව ඉන්ධන සැපයීමෙන් ලබනවා. නමුත් ඒක විශාල මුදලක් නෙවෙයි. සාපේක්ෂව පොඩි මුදලක්. ඒක නිසා තමයි විදුලි බල මණ්ඩලයට අපි කිව්වේ මේක සාකච්ඡා කරන්න විදුලි බල මණ්ඩලයේ හැටියට මේක සාකච්ඡා කරන්න බැංකුව එක යාලටත් මම කියන්නේ මේ සමස්ත ආයතන ව්‍යුහය එකට සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි ඉතින් සභාපතිතුමා දැන් ඔබතුමාලා අද සාකච්ඡාවක් තියෙනවා දවල් අපි බලමු කොහොමද මේ සාකච්ඡාව ඇතුලේ සාර්ථක තැනකට එන්නේ කොහොමද කියලා. එතන මෙපිට අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලාට තියෙන අර්බුදකාරී තත්ත්වයක් යම් ආකාරයක පීඩනයක් එක්ක සමහර වෙලාවට අපි දකින එකක් තමයි වෙළඳ පොලේ හොඳ දේවල් තිබ්බොත් පීඩනයත් එක්ක සමහර වෙලාවට හොඳ දේ මිල ගණන් ඔබතුමාලා ක්වොලිටි අඩු කරලා ගේනවා මිල අඩු දේවල්. දැන් ඔක්ටේන් 92 ඉන්ධන වෙනුවට ඔක්ටේන් 91 ගෙනල්ලා තියෙනවා කියලා එක් පැත්තකින් චෝදනාවක් කරනවා. ওই පැත්තෙන් කසුකුසුවකුත් එනවා. පහුගිය කාලේ අර බස් රථ හිමියනුත් කිව්වා මේ බාල තෙල් ගෙනලා තියෙන බස් නැවතිලා තියෙනවා කියලාත් කිව්වා. මේවට භූමි තෙල් කලවම් කරලා තියෙනවාත් කියලා කිව්වා. අනිත් පැත්තෙන් ඔබතුමාට බරපතල චෝදනාවක් කෙල්ල වුණා. තියෙන තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් කතා කරමු විරාමෙන් පස්සේ.
අපි අනිත් හත්වෙනි පැයත් සමගින් කංචදෙල් නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමා සුමිත් විජේසිංහ මැතිතුමන් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. ඉදිරියේදී තෙල් අර්බුදයක් එයිද, තෙල් හිඟයක් ඇති වෙයිද සහ විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය කරන තෙල් ලබා දෙන්න තියෙන වපසරිය මොකක්ද? මෙතනින් එහාට තෙල් වල තියෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි තෙල් මිල ආයෙත් වැඩි කරයිද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගත්තේ සංචිත වර්ධනය කරගන්න ඒකට ප්‍රවේශයක් තියෙනවාද? මෙන්න මේක ඉන්න කාරණා සම්බන්ධයෙන් අපි කතා කරමු. පොඩි වෙලාවක් තියෙන සභාපතිතුමා අපි ඉක්මනට මෙමු. තෙල් මිල වැඩි කරන්න ලෑස්තිද ඔබතුමාලා ආයෙම සැරයක්? ඔබතුමාලගේ යෝජනාවක් තියෙනවද වැඩි කරන්න කියලා? ඉන්ධන මිල අපි බලාපොරොත්තු වුණා පසුගිය දෙසැම්බර් මාසයේ මිල වැඩි කිරීමත් සමග යම් ආකාරයක ඉන්ධන පරිභෝජනය අඩුවීමක් සිදු වෙයි කියලා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ නැත්නම් සාමාන්‍ය රටේ තත්ත්වයේ කාලේ තිබුණේ මෙට්‍රික් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3300ක වගේ තමයි උපරිමයක් දවසකට පාවිච්චි කරේ. ඩීසල් 5500ක් උපරිමය. හැබැයි මේ ප්‍රමාණයන් සම්පූර්ණ මේ වෙනකොට 3300 3800 4000ක් දක්වා පෙට්‍රල් වර්ධනය වෙලා තියෙනවා. ඩීසල් 5500 6500ක් 6700ක් වගේ ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තියෙනවා. 1200කින් විතර. ඒ අනුව වැඩිවීමක් තියෙනවා. ඔය දැන් ඔබතුමාලා මේ වර්ධනයත් එක්ක ඔබතුමාලා නිෂ්පාදන වියදමත් එක්ක තෙල් ගෙනල්ලා ඔබතුමාලා පෙට්‍රල් ලීටරයක් දෙන මුදල එතකොට ඩීසල් ලීටරයක් දෙන මුදලත් භූමි තෙල් ලීටරයක් දෙන මුදලත් එක්ක ඔයාලා ලොකු පාඩුවක් ලබනවද ආයෙත්? දැන් ඩීසල් මම කිව්වේ ඒකයි අද වෙනකොට ඩීසල් ලීටරයකින් රුපියල් 28ක් පාඩු වෙනවා. 148යි 149කට ආසන්න ප්‍රමාණයක් අද මිලත් එක්ක බැලුවොත් ඩීසල් ලීටරයක් ආනයන කරලා වෙළඳ පොළට නිකුත් කරනකොට 149ක මුදලක් වෙනවා. කොස්ට් එකක් වෙනවා. හැබැයි අපි ඒක විකුණන්නේ 121කට. පෙට්‍රල් අපි ගත්තාම පෙට්‍රල් වල ඇත්ත වශයෙන්ම තියෙන්නේ පෙට්‍රල් ආනයන මිලයි විකුණුම් මිලයි සමාන්තරයි. අපි මුලින් පහුගිය දෙසැම්බර් මාසෙ මිල වැඩි කරනකොට පෙට්‍රල් වලින් යම් ලාභයක් තිබුණා. මොකද ඩීසල් වලින් රුපියල් ඒ වෙලාව වෙනකොට රුපියල් 14ක් පාඩුයි. මේකෙන් රුපියල් 10ක් විතර වෙනස්කම් අපිට පොඩි ලාභ නොවන තත්ත්වෙන් ආයතනය පවත්වාගෙන යාමේ හැකියාවක් අපිට තිබුණා. නමුත් අද තත්ත්වය වෙනස්. ඉන්ධන ආනයන මිලට වඩා විකුණුම් මිල අඩු වෙලා තියෙනවා. ඔබතුමාලා පුරෝකතන තව කොච්චර මුදලකින් වැඩි කරන්න ඕනද ඔබතුමාලට පාඩුවක් අපි ඇත්ත වශයෙන්ම ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව කන්තෙල් නීතිගත සංස්ථාවට හැකියාවක් නැහැ. සංස්ථාව අපි සාමාන්‍යයෙන් අපි සති දෙකකට වරක් අපේ අලාභ තත්ත්වයන් අපි අමාත්‍යාංශයට දැනුවත් වෙනවා. ඇමතුමා දැනුවත් කරනවා. ඒ අනුව ඇමතුමා දැනුවත් කරලා ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අපි මේ මත අය කරලා තියෙන බදු අඩු කරන්න කියන ඉල්ලීමක් අපි කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඩීසල් වගේ ගත්තොත් අඩු කරන්න බදු නැත. ඒකේ මිල වැඩි කිරීමක් තමයි සාමාන්‍යයෙන් කරන්න ඕන. නමුත් එහෙම වැඩි නොකළොත් සභාපතිතුමා එහෙම වැඩි නොකළොත් දැන් උපරිම ධාරතාවෙන් උපරිම බර අරගෙන යන්න පුළුවන් ගමනක් තියෙනවානේ. ඔබතුමාලට දැන් වැඩි නොකර ඇවිල්ලානේ ඔබතුමාලගේ ආයතනත් මෙච්චර පාඩු වෙලා තියෙනවා කියලා ඔබතුමාලා කියන්නේ. දැන් මෙහෙම ගියොත් වැඩි නොකර ගියොත් මේ විදිහට ඩීසල් ලීටරකින් රුපියල් 28ක පාඩුවක් ලබාගෙන තව ඉස්සරහට ගියොත් තව කොච්චර කාලයක් යන්න පුළුවන්ද ඔබට දරන්න පුළුවන්ද? මේක සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා බලශක්ති අරමුදලක් ගොඩ ගන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම අපි සාමාන්‍යයෙන් වාර්ෂික මිල උච්චාවචනය බැලුවම ලෝක වෙළඳ පොලේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි ඒ මාස කීපේ ලෝක වෙළඳ පොලේ වේගයෙන් මිල ඉහළ යන කාලේ. එතකොට මේ අපි ඉන්නේ මිල ඉහළම කාලේ. සාමාන්‍යයෙන් මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඉඳකොට සාමාන්‍ය මිල පහළ යාමක් රටේ සිද්ධ වෙනවා. ඒක මේ කාලය තුල මම රජය හැටියට සිද්ධ කරන්නේ රජය මුදල් අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ අනුව තීන්දුව කරලා තියෙන්නේ මේ කාලේ දැනට මිල වැඩි කිරීමක් ගැන රජයේ අදහසක් නැහැ. කොහොම වුණත් අපි අපේ පැත්තේ කන්තෙල් නීතිගත සංස්ථාව හැටියට ගත්තොත් මේක අලාභයක් සිද්ධ වෙනවා. කන්තෙල් නීතිගත සංස්ථාව කියනවා මිල වැඩි කරන්න ඕන කියලා. හැබැයි රජයක් හැටියට ගත්තම රජය කල්පනා කරන්නේ මේ කාලයේ මිල වැඩි හරි ඒ ප්‍රමාණය රජයක් හැටියට අපි විසඳ ගන්න ඕන. මිල අඩු වෙච්ච වෙලාවක මේ සිදුවෙන අලාභය ආවරණය කරගන්න අවශ්‍යයි කියන තැන තමයි රජය දැනට කටයුතු කරන්නේ. හරි මම ඔබතුමා කියන සරල ප්‍රශ්න මට කෙටි උත්තරයක් ඕන සභාපතිතුමා හදිස්සියවත් ආණ්ඩුව තීරණය කළොත් රජය තීරණය කළොත් නෑ මේ මිල ගණන් දිගටම පවත්වාගෙන යනවා කියලා ඔබතුමාලා පැත්තෙන් ඔබතුමාලා කියනවා පාඩුවක් ලබනවා කියලා. මේ අන්ත දෙක සමහරලාට පීඩනයක් වෙලා ඔබතුමාලාගේ ආයතන කඩා වැටෙන්න පුළුවන්. ඔබතුමාලා තවත් ණයබරතාවයෙන් මිරිකෙන්න පුළුවන්. ඔබතුමාලා යෝජනා කරන විදිහට තව කොච්චර කාලයක් මේ මුදල අල්ලගෙන යන්න පුළුවන් වේද මේ පාඩුව අල්ලගෙන? මුදල අල්ලගෙන යාමේ හැකියාවක් නැහැ. අපි මෙතන
මෙතන තියෙන එකම කාරණය අපි පහුගිය කිව්වේ දෙසැම්බර් මාසයේ ඩීසල් වල මිල වැඩි වෙනකොට 111 120 රුපියල් 10කින් වැඩි කරනකොට ඩීසල් වල තිබුණු සමස්ත ආලාභය ආවරණය කරේ නැහැ. ඒ වැඩි කිරීම අතරේ රුපියල් 14ක් අපිට පාඩු වුණා. හැබැයි පෙට්‍රල් වලින් ඊට වඩා පොඩි ප්‍රමාණයක් වැඩි කරා. ඒ මොකද ඩීසල් වැඩි කිරීම සමස්ත ආර්ථිකයටම බලපානවා. සමස්ත ආර්ථිකයටම බලපානවා. ඒ නිසා මේ කාරණාව නිසා තමයි ඩීසල් මිල වැඩි කිරීමක් සිදු කරේ නැත්තේ. ඒ කියන්නේ වියදමට සාපේක්ෂව නැත්තම් කොස්ට් එකවත් කව කරන්න උත්සාහ කරේ නැත්තේ. ඉතින් ඒක නිසා කරේ නැහැ. ඉතින් ඒකයි පවත කළමනාගත්ත වශයෙන්ම මේ ආයතන කළමනාකරණයක් තමයි රටේ ආර්ථිකයත් එක්ක ගලපලා කළමනාකරණය කිරීමක් තමයි අද දක්වා කන්තෙල් සම්බන්ධයෙන් මේ රට රජය නැත්නම් ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. ආයතනයක පැත්තේ සමහර වෙලාවට දැඩි ලෙස පාඩු ලබනවා විකල්පයන්ට ඔබතුමාලා යෝජනා කරනවා. ඔබතුමාලා බෝඩ් එකක් තියෙනවා. ඔබතුමාලා රැස් වෙනවා. ඔබතුමාලා යෝජනා කරනවා. හරි. ආණ්ඩුවේ පැත්තේ මිල වැඩි කරන්නේ නැත්නම් අනෙක් පැත්තෙන් විකල්පයක් විදිහට එනවා. අපි මෙතනින් එකක් පල්ලෙහාට දාලා සමහරලාට ජාත්‍යන්තර වෙළඳ පොලේ භාවිතා වෙන පෙට්‍රල් වල ඔක්ටේන් 92 වෙනුවට 91 ගේමු කියලා. ඔබතුමාලා එහෙම තැනකටද ගිහිල්ලා තියෙන දැන් යෝජනාවක් කරනවා ඔබතුමාලා 92 වෙනුවට 91 ගෙනාවා කියලා. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. දැන් මම කියන්නේ වගකීමක් රහිතව යම් පුජ්‍යලයක් කරන ප්‍රකාශ මාධ්‍ය ආයතනයක් ප්‍රචාරය කරන එකත් වැරදි. නෑ ඒක මේ වෙලාවේ බොහෝ දෙනෙක්ගේ චෝදනාවක් තියෙනවා. දැන් එක්කෙනෙක් කිව්වහම මේ වෙලාවේ සෑහෙන ප්‍රචාරයක් කරනවා නෑ ඇත්තටම වාහනේ මොකක් හරි අර්බුදයක් ආවොත් මේ තියෙන ඔබතුමාලා අඩුව තෙල් දීලාද කියලා. ඒ ඔබතුමාලා පැහැදිලි කරක ඔබතුමාලාගේ වගකීම. අපි පැහැදිලි කිරීම වගකීමක් පිළිගන්නවා. නමුත් මම අහන්න ප්‍රශ්නේ ඒ පුජ්‍යලයක් දැන් ඔහුට මේ සම්බන්ධයෙන් ඔහු දැන් ඔය ප්‍රකාශය කරපු පුජ්‍යලයා කන්තෙල් තොගකබඩා පර්යන්තයේ හිටපු සාමාන්‍ය සේවකයෙක්. ඔහු මේ සම්බන්ධව ඉන්ධන ආනයනය හෝ මේ සම්බන්ධව කටයුතු කරපු පුජ්‍යලෙක්වත් නෙමෙයි. ඒ කියන්නේ දැනුමක් තියෙන පුද්ගලෙක් නෙවෙයි. මේ සම්බන්ධව දැනුමක් නැහැ. එහෙම දැන් අපි මේකට යන්කෝ අපි අමතක කරන එක දැන් ඒ ප්‍රකාශය ගැන අපේ විරුද්ධත්වයක් තියෙනවා. ඒක හොඳ නෑ. මොකද රටක් හැටියට මේ වගේ ප්‍රකාශයක් කරනවා නම් ඔහු කරපු ප්‍රකාශය යම් ප්‍රමාණයකින් සත්‍යදයි කියලා හොයා බලන්නත් ඕන. අනිවාර්යයෙන්ම. මොකද ඒක අමාරුත් නෑ. අඩු ගානේ කන්තෙල් නීතික සංස්ථාවට කතා කරලා මේ එකක් තියෙනවා මේක මොකද්ද කියලා අහුවනම් විශේෂ පැහැදිලි කිරීමක් එක්ක අපිට යවන්න පුළුවන්. ඒ ප්‍රචාරය කළා ඒක නිවැරදි කරනවට වඩා ඒක ප්‍රචාරය නොකරම ප්‍රශ්නේ විසඳගත්තොත් හොඳයි. ඒකම එකක් තියෙනවා ප්‍රචාරය කරලා කමක් නැහැ. ඒක වැරද්දක් කරනවානේ. එහෙම එක කමක් නැහැ. හැබැයි ඇත්තටම අපි 92 ඉස්සෙල්ලාම ලංකාවේ භාවිතා කරේ 90 ඔක්ටේන් 90 කියන එක. පෙට්‍රල් 90 කියලා තමයි පාවිච්චි කරේ. ඒක 2014 දී මේ පරිසර තත්ත්වයන් හා ඇත්තටම අපේ පිරිපහදු විශේෂයෙන්ම සපුගස්කන්ධ පිරිපහදු අපි නිෂ්පාදනය කරන්නේ 92. එතකොට 92 පිරිපහදු කරපුව ගෙනත් වෙනත් ඒවා කලවම් කරලා ඒ වගේ බරපතල චෝදනා ගණනාවක් ඇවිල්ලා තිබුණා. ඒ වගේ කරන්න හැකියාවක් තිබුණා. ඒ නිසා ආනයනය කිරීමත් ආරම්භ කරලා තියෙන 2014 තමයි 92. ඒක සම්බන්ධයෙන් මේ වාර්තාවක් හදලා තාක්ෂණික වාර්තාවක් හදලා තාක්ෂණික කොමිටුවක් විසින් තීන්දුව කර 92 කියලා. ඒතකොට අපි 92 ආනයනය කරනකොට ඉන්ධන නැවට පටවන වරායේ ඉඳලා බලනවා. එතන අපි ස්වාධීන ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඉන්නවා ස්වාධීන පරීක්ෂකවරයෙක්. ඔහු පරීක්ෂා කරනවා. එතකොට වාර්තාව වෙන 92 පටවන්නේ කියලා. ඊළඟට මූදෙන් දවස් 5ක් ගිහලා පස්සේ ලංකාවේ මූදට එනවා. මූද අපි නැව ඉන්ධන ගොඩ බෑමට කලින්ම අපි ඒ ඉන්ධන අරගන්නවා. අරගෙන අපි පරීක්ෂා කරලා බලනවා ඒ 92 අපි කියපු ප්‍රමිතියට තියෙන කියලා. එතකොට 92 කියන ප්‍රමිතිය අපි ඒක තහවුරු කරගන්නවා. ඒක අපේ ප්‍රධාන තොගකඩ පර්යන්තය තමයි කන්තෙල් තොගකඩ පර්යන්තය තමයි සංස්ථාව වෙනුවෙන් තියෙන තෙල්. ඒ වගේම LIOC සමාගම වෙනුවෙන් ඉන්ධන කොළඹ ආසන්නයේ තියෙන ගබඩා දෙකේ ගබඩා කරලා ඒක බාරේ ඉන්නේ. එතකොට ඔවුන් හැම දවසකම අද දවසේ තියෙන විශාල ටැංකියකින් අපි 10000ක් මෙට්‍රික් ටොන් 10000ක් තියෙන ටැංකියෙන් 92 පෙට්‍රල් නිකුත් කරනකොට ඔවුන් එදා දවසේ ඒක සම්බන්ධව අලුතෙන් තවත් වාර්තාවක් ගන්නවා. ඒ කියන්නේ කොයි මොහොතකවත් 92 91 වෙන්න බෑ. 92 එක එහෙම වෙන්න බෑ. මොකද අපි පිළිගත්ත එක සම්පූර්ණ මේ බරපතල අපරාධයක් නේ. ඒක කරන්න බෑනේ. අපරාධ මොකද අපි එකඟ වෙලා තියෙන 92 නා. අපි දැන් අපි ගියේ බලන්නකො ඔය හැම සෙඩ් එකකටම ගිහලා බැලුවා. පිරුම් හලකට ගිහලා බැලුවොත් ගහලා තියෙන ඔක්ටේට් 92 පෙට්‍රල් 92.
92 කියපු පොම්පෙන් 91ක් ගහන්න බෑනේ. ඒ කියන්නේ ඔබතුමාලා කලවම් කිරීමක් හරි මික්සර් කිරීමක් හරි සම්පූර්ණ වැරදි. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ කරන්න බෑ තමයි. ඔබතුමාලා කරනවද කියලා අහන්නේ. නෑ නෑ ඒක තමයි මම කියන්නේ. දැන් අපි කනිද ආනයනය කරනවා. ගබඩාවේ තැන්පත් කරනවා. ගබඩාවේ නිකුත් කරනවා. මේ හැම මොහොතක්ම අපි පරීක්ෂා කරනවා. ඊට අමතරව අපේ ඉන්ධන පිරුම්හල් වල යම් ආකාරයකින් චෝදනාවක් ආවොත් මේක මොනවා හරි කලවම් කරයි කියලා අපි ඒක වෙනමම අපි කණ්ඩායම් 3ක් මේ යොදවල තියෙනවා මේ තත්ත්ව පරීක්ෂණ කරන්න. ඒ නිසා 92 91ක් වීමට හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් වෙන්න ඕන. හැබැයි ඇත්ත වශයෙන්ම 92 කළා තියෙන්නේ ජපාන් වාහන වලට. ජපාන් වාහන වලට 92 අවශ්‍යයි කියලා. මොකද ඒක තියෙනවා ඒකේයි කියලා මේ ඒක ප්‍රමිතියක්. ඒකට අනුව තමයි මේක සම්බන්ධ කරන්නේ මේ 92 ගහන 92. එතකොට ජපානයෙන් ගේන වාහන සඳහා 92 අවශ්‍යයි. ඒ නිසා තමයි 92ක් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අපි එහෙම වෙනස් කරනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. මෙහෙම එක රැයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අනික ඇත්ත වශයෙන්ම රට ගමන් කරන්නේ 92ක් නෙවෙයි 95 වගේ ඔක්ටේන් වැඩි තත්ත්වයේ තියෙන මේ ඉන්ධන සුපර් ඩීසල් භාවිතා කරන්න කියන වගේ සංකල්ප වලට සාකච්ඡා කරන්නේ. පරිසර හිතවාදී වෙන්න ඕනේ කියලා සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේක ප්‍රතිපත්තිපේ තීන්දුවක් මිසක අපි හිතන නිකන් තීන්දුවක් නෙවෙයි. හරි. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ යන්න. සංචිත ලිදිගත් සස්ථාගර සභාපතිතුමා සුමිත විජේසිංහ මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ අවසන් විනාඩි කිහිපේ මේ සංචිත වර්ධනය කරගන්න හැකියාවක් නොලැබෙච්ච හින්දා තමයි යම් තැනක ගැටලුකාරී තත්ත්වයක් ආවොත් එහෙම අපිට අවශ්‍ය කරන විදිහට මුහුණ දෙන්න බෑ කියලා යම් තැනක චෝදනාවක් තිබෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකිය ටික පවර ගන්න කටයුතු කළා. තෙල් ටැංකි 14ක් අවුරුදු 50කට දීලා ඉතින් ටික ඔක්කොම ලංකාවට. ඒ මත අපිට සංචිත වර්ධනය කරගන්න පුළුවන් සභාපතිතුමා ඉදිරියේදී ගැටලුවක් ඇති නොවන විදිහට මොකක්ද තියෙන තත්ත්වය? දැන් අපි ඔබ හොඳ මාතෘකාවට ආවේ. අපි අපේ ඉංජිනේරුවරුන් මෙහෙයුම් කළමනාකරුවන් එකතු වෙලා සාකච්ඡා කළා. මෙතෙක් අපි කොළඹ මුල් කරගෙන කොළඹ ආනයනය කිරීම සහ ගබඩා කිරීම සිද්ධ කරා. කොළොන්නාව සහ මුතුරාජල තමයි අපේ විශාලම තෙල් ගබඩා සංකීර්ණ දෙක තියෙන්නේ. කොළඹ වරාය ආශ්‍රිතව. අපි මේ සම්බන්ධව අපේ කළමනාකරුවන් වාඩි වෙලා සාකච්ඡා කළා. ඔවුන් හඳුනාගත්තා අපේ කොළඹ තියෙන ව්‍යාපාරය අපි අනෙකුත් වරායන් දෙක ආශ්‍රිතව නැත්නම් හම්බන්තොට සහ තිරුකුණාමලයට ගෙනියන්න ඕන කියන අවශ්‍යතාවය හඳුනාගත්තා. ඒ අනුව තිරුකුණාමලයෙන් අපි ඉන්ධන ආනයනය කළා. අපි ඒ ප්‍රදේශයේ බෙදා හැරීම් කටයුතු අපිට කරන්න පුළුවන් වුණොත් ඒ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා අපි හොයලා බැලුවා. අපි හඳුනාගත්තා අපිට ටැංකි 24ක් අවශ්‍යයි. ඒ අනුව ටැංකි අපි දැන් මෑත අත්සන් කරපු ගිවිසුමෙන් අපිට ටැංකි 24ක් අන්තේල් නීතිගත සංස්ථාව ටැංකි 24ක් අපිට ලැබෙනවා. ඒ ටැංකි 24 අපේ ඒ ප්‍රදේශයේ උතුරු මැද ඒ පළාත ආවරණය කරන්න ඉතාමත් ප්‍රමාණවත් ගබඩා සංකීර්ණතාවය අපිට හම්බ වෙන්නේ. එතකොට කොළඹ තියෙන ඉන්ධන ආනයනය කරන නැව් ප්‍රමාණය නැව් 18කින් අපිට අඩු කර ගන්න පුළුවන්. ඒක අපිට තිරුකුණාමලයට ගන්න පුළුවන්. ඒ අනුව අපි තිරුකුණාමලයට කොළඹ ඉඳලා අපි තිරුකුණාමලයට ගෙන යාම තුළ අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් බිලියනයක් අද වියදම් කරන රුපියල් බිලියනයක් අපිට ඉතුරු කරන්න පුළුවන්. සංචිත ප්‍රමාණය කොච්චරක් වර්ධනය කරගන්නද? සංචිත ප්‍රමාණය මේ ටැංකි 24 සාමාන්‍ය ධාරිතාවය මෙට්‍රික් ටොන් 10000ක්. 24ක් කියන්නේ මෙට්‍රික් ටොන් 240000ක්. අපිට දැනට කොළඹ ආශ්‍රිතව තියෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා 2.5ක ගබඩා පාසුකම් පමණයි. ඒ කියන්නේ මාසයක්. අපි ඒ ප්‍රමාණය අපි 2.5කින් වැඩි වෙනවා කියන්නේ මාස දෙකකට අවශ්‍ය ඉන්ධන අපිට කබඩා කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා සංචිත ලිතික සංස්ථාවේ කර සභාපතිතුමන් සුමිත විජේසිංහ මැතිතුමන්ට දන්නවා රටම විදුලිය සම්බන්ධයෙන් ඉන්ධන සම්බන්ධයෙන් දැඩි අවධානයක ඉන්නේ. අපි මොනවා කළත් මොන ප්‍රශ්නයක් ඔබ උතන ඉඳන් ඇහුවත් මම මෙතන ඉඳන් ඇහුවත් ඕන් මේ තත්ත්වය කල්පනාකරණය කරගන්න දැඩි උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහයට අපි ආශිර්වාද කරනවා. ඒ මත තමයි රටේ හෙට දවසේ තීරණය වෙන්නේ. නිසා ඔබතුමාලා කරන කැපකිරීම සහ සමහරලා රටක් විදිහට ඉස්සරහට යනකොට රාජ්‍ය සේවකයන්ට මේ වෙලාවේ තියෙන පීඩනය අපි එසේ මෙසේ කියලා නිශ්චය කරන්න අවශ්‍ය නැහැ. ඩොලර් ගැටලුවත් එක ටිකක් උත්සන්න වෙලා තියෙනවා. ඒ නිසා කොහොම නමුත් ඒ මත පදනම් වෙලා ඔබතුමාලා අර අල්ලගෙන ඉන්න එක අතාරින්න නැතුව කළමනාකරණය කරන්න දරන උත්සාහය අපි ඉතාමත් ගෞරවයෙන් අගයනවා සහ ඒකදී ස්තුතිවන්ත වෙනවා. සභාපතිතුමා බෙහෙම ස්තුති සහභාගීත්වයට ආයුබෝවන් කියලා ඔබතුමාලා වැඩසටහන සමුදෙනවා. අපි සමුගන්නවා යලිමුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ.